සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමාන්තික දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු, උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත්, ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ගාථා රත්නයක්. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධම්මික කියන භික්ෂූන් වහන්සේ අරමුණු කරගෙන. න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්චේන ධනන්න රට්ටං න ඉච්ඡේය මච්චේන සමිද්ධි මත්තනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසිය. අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ එක්තරා තරුණ කුලපුත්‍රයෙක් තමන්ගේ බිරිඳට කතා කරලා එක දවසක් විවේකීව ආහාර අනුභව කරලා විවේක සුවයෙන් කාලය ගත කරන වෙලාවේ සඳහන් කළා පැවිදි වෙන්න අදහසක් තියෙනවා කියලා. ඒ වෙනකොට ඇය ගැබිනියක් හැටියට තමයි හිටියේ. ඉතින් ඇය මතක් කළා, ස්වාමීනි, මම දැන් අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙමින් ඉන්න කෙනෙක්. ඉතින් යටත් පිරිසෙන් මේ දරුවා බිහි වෙනකන්වත් ඔබ මගෙත් එක්ක ඉන්න ඕනේ කියලා. ඉතින් එතනින් එහාට මේ තරුණයා ආය කවදාවත් එකෙන් ඒ කාරණාව ඇහුවේ නැහැ. පැවිදි වෙන්න තියෙන ආදහස ඇයට ආය ඉදිරිපත් කළේ නැහැ. ඉතින් කාලයාගේ ඇවෑමෙන් ඇය දරුවත් බිහි කළා. දරුවා ලොකු මහත් වෙලා ඇවිදිනකම්මත් හිටියා. දැන් ඇවිදින්න පටන් අරගෙනත් සෑහෙන කාලයක් ගත වුණා. දැන් ඇයට දරුවත් සමග ඇගේ කටයුතු කරගන්න හොඳටම පහසුයි. ආන් ඒ කාලේ නැවත වතාවක් මතක් කළා, මම අර කාලෙකට කලින් මතක් කරපු අදහස, පැවිදි වීමේ අදහස මුදුන්පත් කරගන්න මට දැන් අවසර දෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවෙත් ඇය සඳහන් කළා, ස්වාමීනි, මේ දරුවා තව ටිකක් ලොකු මහත් වෙනකන් මගෙත් එක්ක ඉන්න කියලා. ඒ වෙලාවේ මේ තරුණයා කල්පනා කළා, මගෙන් අහන්න ගියොත් මට කවදාවත් මගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න වෙන්නේ නැහැ.
ඒ හින්දා මගෙන් අහන නොහන එකෙන් මට තේරුමක් නෑ. ඒ නිසා මගේ අරමුණ හොයාගෙන යන්න ඕන කියලා. ඔහු ගිහිල්ලා පැවිදි වෙනවා. බොහෝම වෙරවීරිය කරලා කාලාන්තරයක් දුක් විඳලා කෙසේ හෝ පැවිදි වෙච්ච අරමුණ සම්පූර්ණ කරගත්තා. ඒ කියන්නේ අති උතුම් රහත් භාවයේම ලබා ගත්තා කියන එකයි. සසර කෙරවල කරගත්තා. තමන් සංසාරේ කෙරවල කරගත්තට පස්සේ තමන්ගේ බිරිඳ වෙනුවෙනුත් පුතා වෙනුවෙනුත් ගිහි කාලේ බිරිඳ සහ දරුවා වෙනුවෙන් යුතුයකම් ටික සම්පූර්ණ කළොත් ඒක ඊටාම වටින බව හැඟුණ නිසා උන්වහන්සේ කල්පනා කළා ඒ දෙන්න බලන්න යන්න. ඉතින් තමන්ගේ පරණ ගෙදර හොයාගෙන වඩින අතරේ උන්වහන්සේට පුතා මුණ ගැහෙනවා. එතකොට දැන් එයත් තරුණ වයසට ඇවිල්ලා. ඉතින් අඳුර ගන්නවා මේ තමයි ඒ පුතා කියලා. හඳුනාගත්තට පස්සේ පුතාට ධර්ම දේශනාවක් කරාම පුතත් ජීවිතේ මනාව තේරුම් අරගෙන සසර දුක ඒ දේශනාව තුලින්ම අවබෝධ කරගෙන රහතන් වහන්සේට දැන්වා ස්වාමීනි ඔබ වහන්සේ ගිය මඟ මාත් එක්ක යන්න කියලා. උන්වහන්සේ ඒ කාරණාවෙන් ඒ දරුවත් පැවිදි කෙරෙව්වා. හැබැයි වැඩි කල නොයා දරුවත් සව් කෙලෙස් නසාගත්තා. එතකොට දැන් බිරිඳ දන්නවා පුතත් තාත්තා ගිය මගම ගිහිල්ලා දැන් සංසාරේ කෙරවල කරලා ඉන්නේ. ඇය කල්පනා කළා මේ ගිහි ගෙදරට වෙලා යම් කෙනෙක් වෙනුවෙන් මං වාසය කළා නම් ඒ දෙන්නම දැන් මෙහෙ නෑ. එතකොට මම තව කවුරු වෙනුවෙන් මේ ගිහි ගෙදර කාලය ගත කරන්නද? එහෙම කල්පනා කරලා ඇය තීරණය කළා මමත් ඒ මගම යන්න ඕනේ කියලා. ඇයත් පැවිදි වුණා. මෙහෙණවරේ කාලයක් බණ දහම් ඉගෙනගෙන කමඨහන් වඩලා ජීවිතයේ අවසන් කාලේ ඇයත් සව් කෙලෙස් නැසලා රහත් වුණා. දැන් එතකොට පවුලම මහණ වුණා. පවුලම සංසාරයෙන් එතරත් වුණා. මේ භික්ෂූන් වහන්සේ නැත්තම් ගෙදර ඉන්න කාලේ අර පුතාගේ තාත්තා ඒ කාලේ නම ධම්මික. පැවිදි වුණාට පස්සෙත් නම ධම්මිකම තමයි. භික්ෂූන් වහන්සේලා දවසක් ධම්සභා මණ්ඩපයේ සාකච්ඡාවකට භාජනය කළා. ධම්මික තෙරුන් තමන් ගිය උතුම් මග ගිහි ගෙදර හිටපු කාලේ තමන්ගේ පුතත් බිරිඳත් දෙන්නම අරන් ගියා. පවුලටම මහා යහපතක් සැලසුවා කියන කාරණාව කතා කර කර ඉන්න වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ධම්සභාවට වැඩියා. බුදුරජාණන් වහන්සේගේ සිරිතනේ මහණෙනි මම එන්න කලින් මොන වාගේ සාකච්ඡාවක හිටියද කියලා අහන එක. ඉතින් එදත් ඒ ප්‍රශ්නේම භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා. උන්වහන්සේලා සඳහන් කළා ස්වාමීනි ධම්මික තෙරුන් වහන්සේ තමන් මේ සංසාරේ යම්සේ කෙරවල කළාද ගිහි කල තමන්ගේ පුතණුවන්ටත් පුරාණ දූතිකාවටත් ඒ මගම පෙන්වුවා. ඔවුනුත් ඒ මාර්ගයේම ගමන් කරලා සසර දුක කෙරවල කරගත්තා. අපි මේ කාරණාව තමයි මේ සාකච්ඡා කර කර හිටියේ කියලා. අන්න ඒ වෙලාවේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ අපි අර ධර්ම මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ. න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනන්න රට්ටං න ඉච්ඡේය අදම්මේන සමිද්ධි මත්තනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. මොකද්ද මේ ගාථාවේ තේරුම? න අත්ත හේතුන පරස්ස හේතු. මේ ලෝකේ ඥානවන්තයා කවදාවත්ම තමන් නිසා පව් කරන්නේ නැහැ. න අත්ත හේතුන
පරස්ස හේතු අනුන් නිසාවත් පව් කරන්නේ නැහැ. න පුත්ත මිච්ඡේන ධනං රට්ටං. දරුවෝ නිසාවත් ධනය නිසාවත් කවදාවත් පව් කරන්නේ නැහැ. න ඉච්ඡෙය්‍ය අදම්මේන සමිද්ධි මත්තනෝ. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්තටනේ. න ඉච්ඡෙය්‍ය අදම්මේන සමිද්ධි මත්තනෝ. අධර්මයෙන් ලබන සමෘද්ධියට කිසිසේත්ම ඥානවන්තයා කැමති වෙන්නේ නැහැ. සසීලවා ඔහු සිල්වත්. පඤ්ඤවා ඔහු ප්‍රඥාවන්තයි. ධම්මිකෝසියා ඔහු ධාර්මිකයි. කවුද එතකොට මේ සිල්වත් ප්‍රඥාවන්ත ධාර්මික පුද්ගලයා? තමන් නිසාවත් අනුන් නිසාවත් දරුවෝ නිසාවත් ධනය නිසාවත් අකුසල් කරන්නේ නැති, අධාර්මිකව සමෘද්ධියක් ප්‍රාර්ථනා කරන්නේ නැති පුද්ගලයා සිල්වත් කෙනෙක්. ඒ වගේම සඳහන් කළා ඥානවන්ත කෙනෙක්. ඊළඟට සඳහන් කළා ඔහු ධාර්මිකයෙක් කියලා. එතකොට දැන් අපිත් සමාජي කතා කරනකොට බොහොම සිල්වත්, ගුණවත්, ධාර්මික පුද්ගලයෝ කියලා කතා කරන අය බොහොමයක් අපිට මුණ ගැහෙනවා. එතකොට දැන් මේ ගාථා රත්නයෙන් අපිට පැහැදිලි වෙනවා සිල්වත් කියන්න නම්, ඥානවන්ත කියන්න නම්, ධාර්මිකයෙක් බව කියන්න නම් ඒ අය ළඟ මොන වගේ සුදුසුකම් තියෙන්න ඕනේද කියන එක. මොනවද එතකොට සුදුසුකම් ටික? තමන් හේතුයෙන් පව් කරන්නෙත් නැති වෙන්න ඕනේ. අනුන් නිසා පව් කරන්නෙත් නැති වෙන්න ඕනේ. දරුවෝ නිසා පව් කරන්නෙත් නැති වෙන්න ඕනේ. ධනය නිසා පව් කරන්නෙත් නැති වෙන්න ඕනේ. අධාර්මිකව ලැබෙන ධනයකට කවදාවත් කැමති නොවෙන්න ඕනේ. අන් එවන් අය සිල්වත්, ඥානවන්තයි, ඒ වගේම සඳහන් කළා ඊටාම ධාර්මිකයි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ගාථා රත්නය අපි තව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කළොත් තමන් නිසා පව් කරන්නේ නැහැ. මොකද්ද මේ තමන් නිසා පව් කරන්නේ කියලා කියන්නේ? අපේ පින්නතුන් හිතන්නකෝ අපි නිසා පව් කරගන්නවද කියලා. ජීවිතේ කොයිතරම් තමන් වෙනුවෙන් පව් කරගන්න අය ඉන්නවද? ඒ කියන්නේ තමන්ගේ යහපත නිසා, තමන්ගේ සුවය කැමති නිසා පව් කරන අය ඕන තරම් සමාජයේ ඉන්නවා. ප්‍රාණඝාත කරන අය, තමන්ට සුවයක් විඳින්න ඕන නිසා, තමන්ට සතුටක් ලබන්න ඕන නිසා ප්‍රාණඝාත කරන අය ඕන තරම් ඉන්නවා. දැන් අතීතයේ අපිට බොහෝ වෙලාවට අහන්න ලැබෙනවා විනෝදය උදෙසා දඩේමී ගියා කියලා. රජවරු ගැන කතා කරනකොටත් ওই කාරණා සඳහන් කරනවානේ. රජවරුත් මාසයකට දවසක් දෙකක් විනෝදය උදෙසා දඩේමී ගිහිල්ලා තියෙනවා. හැබැයි ඉතින් ඒ බුදුදහම ලැබෙන්න කලින් තමයි එහෙම කරලා තියෙන්නේ. ධර්මයෙන් පෝෂණය වුණ රජ කෙනෙක් කවදාවත් විනෝදය උදෙසා ප්‍රාණඝාත කරලා නැහැ. එතකොට නමුත් අද ඉන්නවා ඕන තරම් විනෝදයට මාළු මරන්න යන අය. විනෝදයට දඩේමේ යන අය අද ඕන තරම් අපිට දකින්න පුළුවන්. ඊළඟට තමන් නිසා තවත් ප්‍රාණඝාත කරන අවස්ථාවක් තමයි ඔය මදුරුවෝ මරනවා. ගෙවල් වල ඉන්න තවත් නොයෙක් සත්තු ඉන්නවා. කැරපොත්තු වාගේ සත්තු, කූඹි වාගේ සත්තු අපි ඕන තරම් මරනවා. ඒත් තමන් නිසා. ඒ විතරක්ද නෙමෙයි. තව ඔය සත්ව ගොවිපළවල් ඒත් තමන් නිසා. ධනවත් වෙන්න ඕන නිසා, බලාපොරොත්තු වෙන විදිහේ ජීවිතයක් ගොඩනගන්න ඕන නිසා, කැමති විදිහේ සමෘද්ධියක් ලබන්න ඕන නිසා
විශාල සත්ව ගොවිපළවල් ඇති කරගෙන කෝටිපතියන් වගේ යජබෙන්න උත්සාහ කරනවා. මේ තමන් නිසා පව් කරන එක අවස්ථාව. එතකොට හොරකම් කරන එකත් ඒ නිසාමයි කරන්නේ. තමන් බලාපොරොත්තු වෙන සමෘද්ධිය ඉතා පහසුවෙන් ලබා ගන්න ඕන නිසා හොරකම් කරනවා. නැත්තම් කෙනෙකුට ධනවත් වෙන්න හරි අමාරුයිනේ. සංසාරේ බොහෝ කුසල් තියන අය නම් නොයෙක් ක්‍රමවලින් බොහොම ඉක්මනට එතෙන්ට එනවා. තවත් සමහර අය බොහෝම දුක් විඳලා මහන්සි වෙලා දාඩිය මුගුරු වගුරවල ගතේ ශක්තිය යොදලා වෙරවීරිය කරලා තමයි යමක් උපයසපය ගන්න. ඉතින් ඊට වඩා හරි පහසුයි හොරකම් කරන එක. ඊට වඩා හරි පහසුයි ඔය මංකොල්ල කන එක. එතකොට තමන්ගේ සමෘද්ධිය වෙනුවෙන් සමහරු එහෙමත් කරනවා. ඊළඟට සඳහන් කළා තමන්ගේ සැපය සුවය උදෙසා මේ මිනිස්සු මේ වැරදි කාම සේවනයේ වාගේ දේවල් වලටත් ඕන තරම් යොමු වෙලා ඉන්නවා. එක වස්තුවකින් සෑහෙන්නේ නැතුව බොහෝ සැප සම්පත් හොයා ගැනීම වෙනුවෙන් මේ කාම සම්පත් අනිසි ලෙස පරිහරණය කරන්න කටයුතු කරනවා. ඉතින් ඒ සුවය හොයන්න ගිහිල්ලා මහ විශාල අකුසල් රාශිය ජීවිතයට එකතු කරනවා. මේ ඔක්කොම මේ තමන් නිසා කරගන්න දේවල් මේ කතා කරන්නේ. ඊළඟට බොරු කියනවා. ධනය හම්බ කරන්න බොරු කියනවා. ආරක්ෂාව උදෙසා බොරු කියනවා. තමන් හොඳ කෙනෙක් කියලා සමාජයට ඔප්පු කරන්න බොරු කියනවා. තමන් ධාර්මික බව ශ්‍රද්ධාවන්ත බව පෙන්වන්න බොරු කියනවා. ඉතින් වචනයෙන් ප්‍රකාශ කරන්නත් පුළුවන්. සමහර වෙලාවට හැසිරීමෙන් පෙන්වන්නත් පුළුවන්. වැඩිපුර කතා නොකර ඉන්නවා. බිම් බලාගෙනම ගමන් යනවා. පිරිස අතරට එන්නේ නැතුව ඉන්නවා. මේ තමන් හොඳයි වගේ පෙන්වන්න. නමුත් තමන් කවුද කියන කාරණාව තමන්ම බොහෝම හොඳට දන්නවා. මේ වාගේ නොයේ ක්‍රම පාවිච්චි කරලා තමන් නිසා කුසල් කරගන්නවා. සුරාපානය කරලා සැපයක් හොයන අය තමන්ගේ සතුට වෙනුවෙන් මේ කාරණාව කරන්නේ. නමුත් ධර්මයේ උගන්වා වදාළේ අකුසල කර්මපත 4ක් තියෙනවා. ඒ 4 තමයි අපි මේ කෙටියෙන් කතා කළේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය. මේ 4ම කර්මපත. ඇයි කර්මපත කියලා කියන්නේ? මරණාසන්න මොහොතේ සිහිපත් වුණොත් තමන් කරගත්ත අකුසල කර්මපතයක් ඒකාන්තයෙන් නිරේ උපද්දවනවා. ඒ නිසා තමයි මේවට කර්මපත කියලා කියන්නේ. නමුත් පස්වෙනි ශික්ෂාපදයේ සුරාමේරය කියන ශික්ෂාපදයේ කර්මපත ගණයට අයිති වෙන්නේ නැහැ. නමුත් සඳහන් කරලා තියෙන්නේ මහා සිල්පදේ කියලා. කර්මපත ගණයට අයිති නොවි ඇයි මහා සිල්පදේ කියලා සඳහන් කළේ? දැන් සුරා පානය කිරීමෙන් හානි වෙන්නේ Tamanටනේ. නොයේක් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. වැටෙනවා, අතපය කැඩෙනවා, යාන වාහන විනාශ කරගන්නවා, තමන්ගේ ධනය හානි කරගන්නවා. මේ ඔක්කොගේම පාඩුව තියෙන්නේ Tamanට. නමුත් සුරාවෙන් මත් වෙච්ච නිසා ඒ පුද්ගලයා අර කර්මපත 4ම කරනවා. දැන් බලන්නකෝ අපිත් එක්ක ජීවත් වෙන සමාජයේ මිනිස්සු ප්‍රාණඝාත කරන එක හොඳ නෑ කියලා දන්නේ නැද්ද? දන්නවා. දන්නවා වුණත් මිනිස්සු කරන්නේ නැද්ද? කරනවා. හොරකම් කරන එක හොඳ නැති බව හුඟක් දෙනා දන්නවා. හැබැයි ඒ දන්න අයත් හොරකම් කරනවා. වැරදි කාම සේවනයත් මුසාවත් එහෙමම තමයි. එතකොට සුරාපානය නොකොට සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට සුරාපානය කළ කෙනෙකුට වඩා
අපි සිහියෙන් සහ ප්‍රඥාවෙන් ජීවත් වෙනවා. එතකොට සිහිය ප්‍රඥාව සහිතව ජීවත් වෙන මිනිස්සුත් මේ කර්මපත කරනවා නම් සුරාවාගේ දේවල් පානය කරලා සිහිය ප්‍රඥාව විකෘති කරගත් අය මෙවන් කර්මපත වලට යොමු වෙනවා කියන එකේ අහන්න දෙයක් ඇත්තෙම නැහැ. ආන් ඒ සිහිය ප්‍රඥාව මදි නිසා සුරාවෙන් මත් වෙච්ච පුද්ගලයා අර කර්මපත හතරම කරනවා. ඉතින් ඕන තරම් සමාජයෙන් අපිට අහන්න ලැබෙනවා ඔහුගේ සිහිය කොයිතරම් දුර්වලද. සමහර වෙලාවට තමන්ගේ දුව පවා කෙලසපු අවස්ථා කොච්චර තියෙනවද. එහෙමනම් එවන් අය අර කර්මපත හතරම කරගන්නවා. අන්න ඒ නිසා මේකට මහසිල්පදේ කියලා කියනවා. තවත් කාරණාවක් තමයි සුරාපානයේ ආදීනව පිළිබඳව සඳහන් කරනකොට නිරයවල විඳින විපාකයන් බොහෝසේ පෙන්වුවා වගේම ඒ නිරාදුක් නිමා වුණාට පස්සේ නැවත සංසාරේ වෙනත් කුසල කර්ම හේතු වෙලා මනුස්ස ජීවිතයක වගේ ඉපදෙන්න ලැබුණත් එක්ක මන්දගාමී පුද්ගලයෝ වෙලා ඉපදෙනවා. ඇයි මේ මන්දගාමී කියලා කියන්නේ? මන්දගාමී කියලා කෙනෙක් කියන දේ කියන විදිහටම වැටහෙන්නේ නැති අයට. සාමාන්‍යයෙන් කියන්නේ එක දෙයක් නමුත් ඔවුන් කරන්නේ තව වැඩක්. ඉතින් සමාජයේ බොහෝ අපහසුතාවයන්ට ඒ අය ලක් වෙනවා. සමහරලාට ගුටි කණ්ඩත් සිද්ධ වෙනවා. බැනුම් අහනවා කියන ඒවා ගැන ඉවරයක් නැහැ. රැකියාවක් කරන තැනක හිටියොත් රැකියාවත් අහිමි කරගන්නවා. අනිත් කාරණාව තමයි එවන් අය ඇසුරු කරන එකත් තමන්ගේ ආරක්ෂාවට ලොකු බාධාවක්. ඒ සමහර වෙලාවට බොහොම සූක්ෂම දේවල් තියෙනවා. විදුලිය සමග කටයුතු කරන තැන්, යන්ත්‍ර සූත්‍ර සමග කටයුතු කරන තැන්, එවන් අවස්ථාවක නුසුදුසු ක්‍රියාවක වුන් යෙදුනොත් විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ යම් කාරණාවක් කියලා යොමු කරාම ඒ වැඩේට කියාපු දේ නෙමෙයිනේ කරලා තියෙන්නේ. මොකද එයාට අපි කියන දේ එකපාරම වැටහෙන්නේ නැතුව යනවා. අන්න ඒකට කියනවා මන්දගාමී කියලා. ඊට වඩා ටිකක් දියුණු වෙච්චාම ඒකට කියනවා මන්ද බුද්ධික කියලා. ඒ தત્ත්වයේ තවත් වර්ධනය වෙච්චාම කියනවා උම්මත්තක කියලා. මන්දගාමී, මන්ද බුද්ධික, උම්මත්තක. මේ தત્ත්වයන්ටපත් වෙන්නේ සසර මේ සුරාවට ගොදුරු වෙච්ච අය. එතකොට දැන් බලන්නකෝ ප්‍රාණඝාත කරන කෙනෙක් තමන් කරපු අකුසල කර්මයට නිරයවල් වල දුක් විඳලා ඒ සියලු දුක් නිමා කරලා නැවත මනුෂ්‍යාත්මයකට ආවහම ඔහුට ඒක විපාක දෙන එක ක්‍රමයක් තමයි අල්පායුෂ්ක බව. එතකොට මේ වාගේ බුද්ධාන්තරයක ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටවලා සිල් ගුණ ආරක්ෂා කරගෙන දම්පැන් පූජා කරගෙන බොහෝ කුසල් කරන කෙනෙක් අවුරුදු 30කින් විතර මැරිලා යනවා. එතකොට දැන් අල්පායුෂයක් නේ. නමුත් අවුරුදු 30ක් තරම් කාලය තුල ඔහු බොහෝම ගුණධර්ම සම්පූර්ණ කරගත්ත නිසා තමන්ගේ ජීවිතයට හොඳ සාධාරණයක් 30 අවුරුද්දක් තිස්සේ කරගත්තා. පාඩු නෑනේ මැරුණත් කුසල් ගොඩක් කරගත්ත නිසා. නමුත් හිතන්නකො මන්ද බුද්ධිකෙක් උම්මත්තකෙක් වෙලා ඉපදිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ගාව වාඩි වෙලා අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ මන්ද බුද්ධිකයට ඒයින් ප්‍රයෝජනයක් තියනවද? ආන් ඒ වාගේ කරුණු රාශියක් සලකලා තමයි මේ අවසාන සිල්පදයට මහ සිල්පදේ කියලා දේශනා කරලා තියෙන්නේ. එතකොට ඥානවන්ත පුජ්‍යලයා සිල්වත් කෙනා ධාර්මික කෙනා තමන් නිසා කවදාවත් අකුසල් කරන්නේ නැහැ. අනුන් නිසා අකුසල් කරන්නේත් නැහැ. දැන් අපේ පින්නතුන් බොහොම නිදහසේ හිතලා බලන්න තමන්ගේ ජීවිතයේ ගෙවුන කාලය පිළිබඳව මේ ගෙවිලා ගියපු කාලය තුල
අපි අනුන් වෙනුවෙන් පව් කරපු අවස්ථා කොච්චර තියෙනවද? එහෙම එක අවස්ථාවක්වත් නැහැ කියලා හිතෙනවද? අනුන් නිසා කරපු පව් හුඟක් තියෙනවා. අනුන් නිසාම සත්තු මරලා තියෙනවා. අනුන් නිසාම බොරු කියලා තියෙනවා. අනුන් නිසාම තුන්වෙනි සිල්පදයක් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ වගේම මුසාවාදයටත් සුරාපානයටත් අනුන් නිසාම යොමු වෙලා තියෙනවා. එහෙම අවස්ථා පිළිබඳව කරුණක් ගානේ සාකච්ඡා කරන්න පුළුවන් අපි කොහොමද අනුන් නිසා යොමු වෙලා තියෙන්නේ කියලා. සුරාපානයේ වාගේ ශික්ෂාපද ගත්තහම සමහර අය උත්සවවලට වාගේ සම්බන්ධ වෙච්චහම යාළුවෝ නිසා මත්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරපු අය ඉන්නවා. මොකද කල්පනා කරනවා මේ පාවිච්චි කළේ නැත්තම් මේ අය මාව කොන් කරනවා. උසුළු විසුළු කරනවා. සමච්චලයට භාජනය කරනවා. ඒ නිසා මේ අය එක්ක ඉන්නකොට නම් ටිකක් පාවිච්චි කරන්නම වෙනවා කියලා ඔවුන් සතුටු කරන්නත් ඔවුන්ගෙන් එන අපවාද වලින් බේරෙන්නත් අකමැත්තෙන් නමුත් පාවිච්චි කරන්න වෙනවා. එහෙම කතා කරන අය ඕන තරම් ඉන්නවා. තමන්ගේ උවමනාවටම නෙමෙයි ඔවුන් සමග කටයුතු කරන්න ඕන නිසා. අනුන් නිසා පව් කරනවා. අනුන් නිසා බොරු කියනවා ඕන තරම්. දැන් බලන්න මව්පියෝ දරුවෝ නිසා කොච්චර බොරු කියනවද කියලා. අනිත් ඔක්කොම පැත්තක තියලා දරුවෝ නිසා හරියට බොරු කියනවා. දරුවෝ ඊටාම ලාබාල කාලේ ඉඳලම අපි දරුවෝ අඬනකොට බොරු කියනවා. දරුවෝ කෑම කන්නේ නැති හින්දා බොරු කියනවා. යන පස්සෙන් එන නිසා බොරු කියලා නවත්තලා යනවා. බලන්න දරුවෙක් නලවන්න කොච්චර බොරු කියනවද කියලා. කෑම කන්නේ නැතිකොට බය කරන්න කොච්චර බොරු කියනවද කියලා. ඉතින් එතකොට දරුවටත් සත්පුරුෂ ආශ්‍රයක් නෙමෙයි හම්බ වෙන්නේ. එතකොට ඇයි දරුවෝ නලවන්න කියලා හිතලා අපි බොරු කියන්නේ? සිල්වත් බව මව ළඟ තියෙනවා නම් මවට කවදාවත්ම හිතෙන්නේ නෑ දරුවා නලවන්න බොරු කියන්න ඕනේ කියලා. ඉතින් ඒත් එක්කම සිල් ඉවර වෙනවනේ. ඉතින් සමහරලාට අඬනකොට ওই බිල්ලෝ එනවා කියලා, යක්කු එනවා කියලා, නොඑක් දේවල් කියලා අපි බය කරනවනේ. නමුත් එන යකෙක්වත් බිල්ලෙක්වත් නැති බව අපි හොඳාකාරවම දන්නවනේ. ඒ දැනගෙන දරුවා රැවටීම උදෙසා ඒ වචනය පාවිච්චි කිරීම තුළින් කර්මපතයක් සම්පූර්ණ වෙන්න අවශ්‍ය කාරණා ටික ඔක්කොම සම්පූර්ණයිනේ. එතකොට කාලයක් මේක කරගෙන යනකොට අම්මටම තියෙනවා ලොකු අලාභයක්. ඒ දරුවත් පළවෙනි දෙවෙනි තුන්වෙනි දවස්වල බය වෙනවා. සමහරලාට මාසයක් හමාරක් අම්මා එහෙම කියහම බය වෙනවා. ඊළඟට දරුවා බය වෙන්නේ නැත්නම් ඒකට තවත් බොරු ටිකක් එකතු කරලා කියන්න ඕනේ. ඒ බය වීමත් වැඩි කල පවතින්නේ නැහැ. ඊට පස්සේ ළමයා දන්නවා ඇත්තටම අම්මා කියන්නේ බොරු කියලා. එතකොට ළමයා තව ටිකක් ලොකු මහත් වෙලා ළමයා යම් යම් අකුසල කර්ම වලට යෙදෙනකොට අපි ළමයා අකුසලයෙන් බේරන්න ඕන නිසා අකුසලයේ විපාක ළමයට කියලා දෙනවා. හැබැයි එදාටත් ළමයා හිතන්නේ අම්මා කියන්නේ බොරු කියලා. ආන් ඒ දරුවා ඊට පස්සේ අම්මා කියන දේ අහන්නේ නැති කෙනෙක්, පිළිගන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එතකොට අනුන් නිසා බොරු කියපු හැටි, ඒ නිසා මේ ජීවිතය තුලදීම අපිට ඒකේ විපාකත් ලබන්න වෙන හැටි. ඉතින් ওই එක අවස්ථාවක්. ඊළඟට දරුවෝ පාසල් වල යවන්න, දරුවන්ට රැකී ආරක්ෂා ආරම්භ දෙන්න, මේ දේවල් කරන්න ගිහලා කොච්චර බොරු කියනවද? එහෙමත් බොරු කියන අවස්ථා අපේ ජීවිතවල ඕන තරම් තියෙනවා. අනුන් නිසා බොරු කියනවා. යාළුවෝ මිත්‍රයෝ නිසා බොරු කියනවා. ඊටා සමීපව ඇසුරු කරන කෙනෙක් කිසියම් වරදකින් බේරගන්න වෙච්චහම යාළුවා වෙනුවෙන් බොරු කීයක් කියන්න වෙනවද?
සහෝදරයා වෙනුවෙන් බොරු කොච්චර කියන්න වෙනවද? ඒ වගේ අවස්ථාවලටත් මේ ජීවිතවල ඕන තරම් මූණ පාන්න සිද්ධ වෙනවා. වැරදි කාම සේවනය. අනුන් සනසවන්න ඕන නිසා ඒ වැරදි ක්‍රියාවට යෙදෙන්න සිද්ධ වෙන අවස්ථා ඕන තරම් එළඹෙනවා. හොරකමත් ප්‍රාණඝාතයත් ඒ වගේම තමයි. එතකොට දරුවෝ නිසාත් අනුන් නිසාත් බොරු කියනවා වගේම ධනය නිසාත් අපිට හරියට අකුසල් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ධනය නිසා අකුසල් කරනවා කියලා කියහම ගොවි පොලක් රැකගන්න ගියහම රැකියාවක තානාන්තර වලට යන්න වෙච්චාම කොයිතරම් පව් කරන්න සිද්ධ වෙනවද? ප්‍රාණඝාත සිද්ධ කරන්න වෙනවා මේ ගොවි පොළවල් ආදී රකින්න ගියහම. රැකී ආරක්ෂා ආරක්ෂා කරගන්න තාන්න මාන්න ලබන්න ගියහම, රැකියාවේ උසස් වීම ලබන්න ගියහම, ව්‍යාපාරයක් දියුණු කරගන්න ගියහම කොච්චර අකුසල් කරන්න සිද්ධ වෙනවද? අපි කියමු කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා. අලුතෙන්ම පටන් ගන්න ව්‍යාපාරයක්. නමුත් මේක දියුණු කරගන්න නම් තමන්ට කලින් ව්‍යාපාර කරගෙන යන දියුණු ශේෂ්ත්‍රවල ඉන්න අය අපි සම්බන්ධ කරගන්න වෙනවා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ගේ මට්ටමින් ඉස්සරහට යන්න. ඉතින් එහෙම සම්බන්ධ කරගන්න නම් ඒ තැන්වල වැඩ කරන ප්‍රධානීන්ට කතා කරලා, ඒ අයට කෑම වේලක් දීලා, ඒ අයට සුරා සූදුවෙන් සංග්‍රහ කරලා, තවත් වෙනත් අවශ්‍යතා තියෙනවා නම් ඒ දේවලුත් සම්පූර්ණ කරලා දීලා එයාලට ගැළපෙන මට්ටමට අපි එයාලත් එක්ක එකතු වුණොත් තමයි ඒගොල්ලොත් එක්ක මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. එතකොට ධනය සුරක්ෂිත කරගන්නත්, වැඩි දියුණු කරගන්නත්, ආරක්ෂා කරගන්නත් අපිට හරියට අකුසල කර්ම සිද්ධ කරගන්න වෙනවා. ආන් ඒ වාගේ කරුණු රාශියක් මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. ඉතින් අපි බොහොම කෙටියෙන් කාරණා ටිකක් සිහිපත් කළා මිස සමාජයේ නිතර ගැටි ජීවත් වෙන මේ පින්නතුන්ට මේ කාරණාව ගැන මදක් නතර වෙලා කල්පනා කරන්න ගත්තොත් ඕන තරම් ආවර්ජනය වෙනවා. අපි වෙනුවෙනුත්, අනුන් වෙනුවෙනුත්, දරුවෝ වෙනුවෙනුත්, ධනය වෙනුවෙනුත් මිනිස්සු ජීවිතේ කොයිතරම් අකුසල් කරනවද කියන කාරණාව. න ඉච්ඡේය අධම්මේන සමිද්ධිමත් වෙනවා. සඳහන් කළා ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා, ඥානවන්ත පුජ්‍යලයා, ධාර්මික පුජ්‍යලයා කවදාවත් අධර්මයෙන් උපයන ධනයකට කැමති වෙන්නෙම නැහැ. ප්‍රාණඝාත කරලා උපයන ධනෙ, සත්ව ගොවිපළවල් නිසා උපයන ධනෙ, රාරක්කු මත්ද්‍රව්‍ය මත්කුඩු වගේ දේවල් විකුණලා උපයන ධනෙ, සමහරලාට තවත් ඔය නොයෙක් අකුසල් සිද්ධ කරන අවස්ථා තියෙන ධනෙ උපයන තැන් බොහෝම තියෙනවා. සමහරලාට කාන්තාවන් මුදලට විකුණන අවස්ථා, ඒ වගේ ස්ථාන ඕන තරම් තියෙනවා. බොහොම වේගෙන් ධනය හම්බ කරන්න පුළුවන් තැන්. නමුත් ධාර්මිකයා කවදාවත් ඒ කිසිම ක්‍රමයකින් ධනයෙන් සමෘද්ධමත් වෙන්න කල්පනා කරන්නේ නැහැ. ආන් එහෙම පුජ්‍යලයා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොයි වගේද? සමහර කෙනෙක් තමන්ගේ අංග ප්‍රත්‍යාංග නිසා තමන් උපයාගත්ත ධනය වියදම් කරනවා. අංග ප්‍රත්‍යාංග නිසා ධනය වියදම් කරනවා. අපි කියමු අපේ අතක්, අපේ ඇහැක්, අපේ කකුලක් කිසියම් රෝගයකට භාජනය වුණා කියලා. එතකොට මෙතෙක් හරි හම්බ කරගත්ත වස්තුවක් බැංකුවෙත් රැස් කරලා තියලා තියෙනවා, අතෙත් මිල මුදල් තියාගෙන ඉන්නවා. ඒ සියලු මිල මුදල් ලෝභ නැතුව වියදම් කරනවා මොකටද? කකුල සනීප කරගන්න. අත එහෙම නැත්නම් ඇහැ සනීප කරගන්න. තමන් හම්බ කරගත්ත ධනය
වියදම් කරනවා. මුදල් වශයෙන් තියෙන ධනය ඉවර වුණොත් ඊළඟට ඉඩම් වශයෙන් තියෙන ධනය වියදම් කරනවා. ඉඩමක් විකුණනවා. වාහනයක් විකුණනවා. නැත්නම් මාළවලලු තියෙනවා විකුණන්නත් පුළුවන්, උගසට තියන්නත් පුළුවන්. ඒ වාගේ ක්‍රමවලින් මුදල් ලබාගෙන තමන්ගේ මේ ශරීරාංගවල තියෙන රෝගාබාධ සුවපත් කරගන්න කටයුතු කරන එක සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවයයි. එහෙනම් අංග රැකගන්න ධනය වියදම් කරනවා. එතකොට ජීවිතය රැකගන්න වෙච්චාම ජීවිතය රැකගන්න අංග වියදම් කරනවා. ඉතින් අපි කියමුකෝ මේ කකුලකමයි ලෙඩේ තියෙන්නේ. නොඑක ආකාරයෙන් වියදම් කරලා මෙරට පිටරට හැමතැනම ගිහිල්ලා බෙහෙත් කළත් සුවයක් නැහැ. අන්තිමට වෛද්‍යවරුන්ගේ නිගමනය තමයි මේ අසනීපය මේ පාදයේ තුල මේ විදිහට තවත් ක්‍රියාත්මක වුණොත් මේක ක්‍රමක්‍රමයෙන් ශරීර අභ්‍යන්තරයට ඉහළට යනකම්ම ගමන් කරනවා. ආන් ඒක වළක්වා ගන්න නම් මේ කකුල කපන්න සිද්ධ වෙනවා. එහෙම කීවට පස්සේ අපි අකමැතිද කපන්න? ඒ තුවාල වෙලා හැමදාම සුද්ධ කරනවා, හැමදාම බෙහෙත් දානවා, හෙට යනකොට ආයෙ පැසවලා ආයෙ සුද්ධ කරනවා. දවසින් දවස දිය වෙවි යනවා. අපි කියමු විස බීජයක් වාගේ ගිහිල්ලා කියලා. ඉතින් අන්තිමට වෛද්‍යවරයාගේ තීරණය තමයි තවත් උඩට පැතිරෙන්න ඉස්සලා කකුල කපමුද? එහෙම නුනොත් ජීවිතයට හානි වෙන්න පුළුවන්. එතකොට ජීවිතේ රැකගන්න ඕන නිසා අපි කකුල කපන්න කැමති වෙනවද නැද්ද? කැමති වෙනවා. අංග රැකගන්න ධනය වියදම් කළා. ඊළඟට ජීවිතේ රැකගන්න අංග කැප කරනවා. මේ කකුල නිසා මෙච්චරත් වියදම් කළානේ කියලා කකුල තියන්න කියලා කියන්නේ නැහැ කවුරුවත්. කොච්චර වියදම් කරලා තිබුණත් ජීවිතයට හානි වෙනව නම් කකුල කපන්න කැමතියි. ඊළඟට දේශනා කළා නමුත් සීලවන්තයා, ප්‍රඥාවන්තයා, ධාර්මික පුජ්‍යලයා ධනෙ නිසාවත් අංග නිසාවත් ජීවිතේ නිසාවත් කවදාවත්ම පව් කරන්නේ නැහැ. සදහැවත් සිල්වත් ඥානවන්ත පුජ්‍යලයා හැම වෙලාවෙම තමන්ගේ සංසාර විමුක්තිය ගැන කල්පනා කරනවා. මේ ජීවිතෙන් පස්සේ ඊළඟ භවය පිළිබඳව කල්පනා කරනවා. ඔහු සසර දුකින් මිදීම උදෙසා ධනයත් කැප කරනවා, ජීවිතයත් කැප කරනවා, අංග ප්‍රත්‍යංගත් කැප කරනවා. ඇයි අපි සිල් සමාදන් වෙන්නේ? දෙවි හිමියෙන් මේ සිල්පදය උල්ලංඝනය කරන්නේ නැහැ. එහෙම පොරොන්දු වුණොත් ඥානිසංස වැඩි. හරියටම එහෙම පොරොන්දු වෙන්න පුළුවන් නම් ඒක කොයිතරම් බලවත් කියලා සඳහන් කරනවද? කෙනෙකුගේ ජීවිතවල ඕන තරම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. එච්චරම වැරදි සිද්ධ වෙලා තිබිලත් ඒ පුද්ගලයා හැම වෙලාවෙම උත්සාහ කරනවා සංසාර දුකෙන් නැත්තම් සතර අපා දුකෙන් අත මිදෙන්න. ඊට පස්සේ යම් දවසක ඔහු තීරණය කරනවා මේකෙන් බේරෙන්න භාග්‍යතුන් වහන්සේ මූලිකව දේශනා කළේ සිල් ආරක්ෂා කරන්න. මම ඒ සීලයේ අද ඉඳලා උපරිමයෙන් ආරක්ෂා කරනවා. එහෙම හිතලා ගිහිල්ලා පොරොන්දුවක් දෙනවා. අපිටත් ওই පොරොන්දුව වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට පොරොන්දුවක් දීලා පන්සිල් සමාදන් වෙනවා. ස්වාමීනි මගේ ජීවිතේ කවුරු හරි විනාශ කළත් මම ප්‍රාණඝාතය නම් කරන්නේ නැහැ. මගේ ජීවිතේ කවුරුවත් විනාශ කළත් මම හොරකම් නම් කරන්නේ නැහැ. ආන් ඒ වාගේ මගේ ජීවිතේ නැති කළත් මේ ශික්ෂාපද පහ මම කඩන්නේ නැහැ කියලා පොරොන්දුවක් දෙනවා නම් හැබැයි ඒක ඉතින් හෘද සාක්ෂියට එකඟවම වෙන්න ඕනේ. තමන්ගේ බෙල්ලට කඩුවක් තියලා
තමන්ට කියනවා සතෙක් මරන්න කියලා. මේ සතා මැරුවේ නැත්තම් බෙල්ල කපනවා. බෙල්ල කැපුවත් මං සතා මරන්නේ නැහැ කියලා කියන්න ඕනේ. අපේ අහලා තියෙනව නේද අර එක්තරා උපාසක මහත්මයෙක් පිළිබඳව අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා ධාර්මික තිස්ස රජුරුවන්ගේ කාලේ. ධාර්මික තිස්ස රජුරුත් කවදාවත්ම සිල් උල්ලංඝනය කරන්නේ නැති කෙනෙක්. නමුත් රජුරුවන්ට වටුමස් කෑමේ ආසාවක් තිබිලා රජුරුවන්ට ඕන වෙනවා තමන්ට අකුසල් රැස් නොවන විදිහටත් මස් ගෙනල්ලා දෙන පුද්ගලයාට අකුසල් රැස් නොවන විදිහටත් තමන් නිසා ප්‍රාණඝාත නොවි වටුමස් අනුභව කරන්න. ඉතින් රජ්ජුරුවෝ රටවැසියන්ට කතා කරලා කීවොත් මට වටුමස් කෑමේ ආසාවක් තියෙනවා කියලා මේ මිනිස්සු රජුට සලකන හැටියට ඕන තරම් වටුව අරන් එනවා. එතකොට දැන් රජු වෙනුවෙන්නේ මරන්නේ. එහෙම නොවෙන්න ඕනේ. අවුරුදු 3ක් වටුමස් කෑමේ ආසාව හිතේ හිර කරගෙන හිටියා. වටුමස් ඕන කිව්වොත් වටුව මරයි කියලා. ඊළඟට රජුරුව හෙව්වා මගේ රටේ කවුද ජීවිතේ ගියත් සිල් කඩන්නේ නැති කෙනෙක් ඉන්නේ. අන්තිමට උපාසක කෙනෙක් හම්බ වෙනවා. ඉතින් එයාට රජුරුව කුකුලෙක් යවලා කිව්වා මරලා උයලා ගෙනත් දෙන්න කියලා. මරනවද කියලා බලන්නයි හදන්නේ. මොකද රාජ ආඥාවට කවුරුත් බයයිනේ. උපාසක මහත්තයා පණිවිඩය ඇරියා මරලා ගෙනල්ලා දුන්නොත් උයලා දෙන්න පුළුවන්. මට මරලා උයන්න බෑ. රාජපුරුෂෝ ඒක ගිල්ල රජුරවන්ට කීවා. රජුරුව වහාම උපාසක කැඳවලා රාජපුරුෂයන්ට නියෝග කළා දංගෙඩියට ගෙනහිල්ලා බෙල්ල කපන්න කියලා. දැන් වදමල් කරේ දාගෙන වදක බෙර ගහ ගහ අරගෙන යනවා. රජුරුව වෙනම පණිවිඩයක් යවුවා මේ කුකුලා ගෙනහිල්ලා උපාසක තැනගේ බෙල්ල දංගෙඩිය උඩින් තියලා කුකුලා පෙන්නලා කියන්නේ මේ කුකුලගේ බෙල්ල කරකවන්න පුළුවන් නම් උඹේ ජීවිතේ බේරෙනවනේ කියලා. දැන් හොඳටම මරණ බය දැනෙන වෙලාවනේ. ඒ විදිහටම කළා. බෙල්ල අර කොටේට තියාගෙන ඉන්නේ කොටනකන්. ඒ වෙලාවේ කුකුලා ඉල්ලගත්ත උපාසක මහත්තයා. ඉල්ලගෙන කුකුලගේ ඔළුව අත ගාලා කියනවා මගේ පණ උඹ අරගනි. උඹේ පණ මට දියන්. දැන් මේ කුකුලා මරන්නනේ ඉන්නේ. ඒ ඉඳන් මැරෙන්න ඉන්න උඹේ පණ මට දියන්. මම උඹ වෙනුවෙන් මැරෙනවා. උඹ මැරුවොත් රැකෙන මගේ පණ අරගෙන උඹ ඵලයන් කියලා කුකුලාත් හිටියා. ඒ කියන්නේ ජීවිතේ ගියත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. රජුරවන්ට ආපහු පණිවිඩය දුන්නා මෙහෙම කළා කියලා. එතනින් පස්සේ රජුරෝ ඔහුට දක්වන්න පුළුවන් උපරිම ගෞරව දක්වලා මාලිගාවට එක්ක ගිහිල්ලා රහසින් අර කතාව කිව්වා. වටුමස් කන්න ඕනේ කියලා. උපාසක මහත්තයා කිව්වා ඕක මට කලින් කීවා නම් මොකද? එයා වෙළඳ පොළට ගිහිල්ලා මැරිච්ච වටුව අරගෙන ඇවිල්ලා උයාගෙන ගිහිල්ලා දුන්නා. ඒකයි මෙතන සඳහන් කළේ ජීවිතේ නිසාවත් ප්‍රාණඝාත කරන්නේ මේ සිල් උල්ලංඝනය කරන්නේ කියලා කෙනෙක් පොරොන්දු වුණොත් වර්ධ සාක්ෂියට එකඟවම සඳහන් කරලා තියෙනවා පින්නතුනි එහෙම පොරොන්දු වෙලා නැගිටිනකොට කෙනෙක් පිහියෙන් කෙටුවොත් කඩු පිටිපස්සේ ඉඳලා අර පොරොන්දුවත් එක්ක කෙලින්ම උපදින්නේ සුගතිය කියලා. බලන්න මේ පොරොන්දුව කොච්චර වටිනවද? ආන් ඒ නිසා ධාර්මික ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත පුජ්‍යලයා තමන්ගේ ජීවිතේ නිසාවත් කවදාවත්ම සිල් කඩන්නේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ධම්මික උපාසක මහත්තයා ගාවට මේක සැසඳුවා. බිරිඳ මෙච්චර ඉල්ලීමක් කරනකොටත් තමන්ගේ යුතුයකම වෙනුවෙන් ඔහු බිරිඳත් දරුවත් දෙන්නමත් ඇරියා. කාට යුතුයකම් කරන්නද? තමන්ට යුතුයකමක් කරගන්න. බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතයට සාධාරණයක් කරගන්න. කෙනෙක් ඉන්න පුළුවන් අම්මා වෙනුවෙනුත් උපරිම යුතුයකම් කරනවා, තාත්තා වෙනුවෙනුත් උපරිමයක් කරනවා, දරුව වෙනුවෙනුත් සමාජය වෙනුවෙනුත් උපරිම යුතුයකම් කරනවා. ඊටාම හොඳ කෙනෙක්. හැබැයි ඔහු සමාජයට හොඳයි. ඔහු කාට උපරිමයෙන් යුතුයකම් කළත් තමන්ට යුතුයකම් ටික කරගෙන නැත්නම් ඔහු පරාජිතෙක්. ආන් එහෙම නොවි අපිටත් ලැබිලා තියෙන බුද්ධාන්තරයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා අනුන්ට යුතුයකම් කරන ගමන්
තමන් වෙනුවෙනුත් යුතුයකම් සම්පූර්ණ කරගෙන බොහොම සතුටින් නිර්භයව ඇස් දෙක පියාගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තිබුණොත් ඔබ ජයග්‍රහණය ලැබපු කෙනෙක්. එතෙන්ට යන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.